අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔන්න ඉතින් වෙනද වගේ අදත් අපි ආරම්භ කරන්න හදන්නේ Youth Art Beat. ඉතින් රිද්මයයි කලාවයි එකතු වෙන තැන අලුත් නිර්මාණ බිහි වෙනවා. ඒ වගේම මේ අලුත් නිර්මාණ කරුවන් බිහි වෙනවා. ඉතින් අදත් අපි අපේ වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් සහ වෙනත් ආරයකට යන ශිල්පීන් පිරිසක් අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. මං හිතන්නේ මේ ලංකාවේ එක කාලයක් තිබුණා මේගොල්ලෝ වැඩ දාපු කාලයක් සහ මේගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක ක්‍රියේට් කරපු කාලයක්. ඉතින් ඒ බ්‍රෑන්ඩ් එක අද වෙනකනුත් මේගොල්ලෝ නොනවත්වාම පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් Youth Art Beat වැඩසටහනෙන් අපි හිතුවා මෙයාලට ආරාධනා කරන්න ඕන කියලා. මොකද අපේ වැඩසටහන බලන් ඉන්න නංගිලා මලිලා අයියලා අක්කලා හැමෝම මේ දක්ෂතාවයන් දැක ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා ලංකාවේ ඉන්න වැඩ සෙට් එකට අද අපි වැඩසටහනට ආරාධනා කරා. ඉතින් ඒගොල්ලන් අඳුන්වලා දෙන්න කලින් මම කැමති සුබ සන්ධ්‍යාවක් කියන්න. Da ding ding da. අයිවන්. දට්ටිය ගැලවිලා ඒ කියලා මම පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා එක කිව්වේ. හරි. ඉතින් ඔන්න ඔයගලන්ට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ පැය හවස 5 ඉඳන් 6 වෙනකන් Youth Art Beat. අපි ඉන්නවා අද full happening. full chill එකේ chill එකේ dance එකේ full mood එකේ ඔයගලන්ට ඉන්න chance එක තියෙනවා. මොකද නිර්මාණ ශිල්පීන් වෙනුවෙන් අපේ තරුණ පරපුර වෙනුවෙන් ලංකාවේ වෙන්නුණු එකම ප්‍රෝග්‍රෑම් එක තමයි Youth Art Beat කියලා කියන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. හැමදාමත් වගේ වැඩසටහන් 200කට අධික ප්‍රමාණයක් අපි මේ වෙනකොට ඔයගලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හැම ප්‍රෝග්‍රෑම් එකක් කරාම අපි අලුත් ප්‍රොඩක්ට්ස් වගේම ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් බිහි කරපු සියලු දෙනාම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එක්කම ඒගොල්ලන් හරහා ඔයගොල්ලන්ට කලාව පිළිබඳව දැන කියා ගන්න බොහෝ දේවල් අපි අරගෙන ඇවිත් තියෙනවා. අරගෙන ආවා. ඉතින් අදත් ඒ වගේම තමයි වැඩරලා දෙන්නෙක් ඇවිල්ලා ඉන්න. ඇතුළු කණ්ඩායම. ඉතින් අපි කතා කරන්න සූදානම් මේගොල්ලෝ එක්ක. ඔව්. මුලින්ම කියනවනේ මේ අපේ අර එක එක උන්මාද තියෙනවනේ. ඒ උන්මාද දෙවන්න නැද්ද? නෑ අපිට නෑ. අපිට ඒව නෑනේ. අපි බොහොම විධිමත් විදිහට උගත් විදිහට ඒ ගැන පාර්ශ්වයේ හැටි. ඔව් 2011 O level කරාම කොහොමද ඒ උන්මාද ටිකක් පහුවෙලා තමයි. Oh really? හරි. කාලයක් තිබ්බා මේ ලංකාවේ බෙර කණ්ඩායම් වශයෙන් හැදිලා මේ එක ෆියුෂන් පොඩි වැඩ ලොකු වැඩ කරන කණ්ඩායම් සංකල්පයක් තිබ්බා. ඉතින් ඒ සංකල්පේ අමුතු වැඩකට දාපු අමුතු සංගීත භාණ්ඩත් එක්ක වැඩ දාපු සෙට් එකක් හිටියා. නම කියව පමණින් දන්නවා Beat Drummers. ඉතින් Beat Drummers නිර්මාතෘවරයා සහ ඒ කණ්ඩායම අද අපේ මෙදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කැමතියි සුබ සන්ධ්‍යාවක් කියන්න සචින්ත ද සිල්වා. සුබ සන්ධ්‍යාවක්. අයිබෝන්. ඒ වගේම තිමිර වර්ණක. තිමිර. අයිබෝන්. කොහොමද? ඉන්න. ඉතින් සචින්තයි කොහොමද වැඩ කටයුතු? වරදක් නෑ හොඳින් කෙරේගෙන යනවා. පොඩ්ඩක් දැන් මේ දවස්වල කොරෝනා නිසා පොඩ්ඩක් ගෙදරට වෙලා වෙනස් විදිහේ නිර්මාණ ටිකක් එළියට දාන්න ඒව ප්ලෑන් කරලා ප්‍රැක්ටිස් කරන එක තමයි ඉතින් ගෙදරට වෙලා කරන්නේ ඉතින්. හරි. තිවිල? මේ දවස්වල ඊට කොරෝනා නිසා බ්‍රේක් එකක් හම්බෙලා තියෙනවා. නැත්තම් Beat Drummers එක්කම ගොඩක් බිසි වෙලා හිටියේ ඉවෙන්ට්ස් ඒ ඔක්කොමත් එක්ක. දැන් ආයිත් අපේ බෑන්ඩ් එකයි ඔක්කොම අලුත් ක්‍රියේෂන්ස් වලට යනවා මේ දවස්වල. සචින්තයි අපිට කියන්නකෝ ගම් පළාත කොහෙද පාසල් ගියේ අධ්‍යාපනය හැදෑරුවේ මේ මගේ ගම වන්නෙම නුගේගොඩ තමයි. නුගේගොඩ පැපලියානේ පාසල් ගියේ සාන්ත ජෝන් විද්‍යාලයට. මොගලන්ගේ මේ ස්ටුඩියෝ එක තියෙන තැනම ඉස්සරහා තියෙන පාසල. පොඩි කාලේ ඉඳලා මෙතනට තමයි ගියේ. එතකොට මගේ තාත්තා මට මේ පසුබිම එන්නේ මගේ තාත්තා නර්තන ගුරුවරයෙක්. ඉතින් ඒ පසුබිමත් එක්ක තමයි මම මේ කලාවට එන්නේ. මගේ තාත්තා අරුණජිත් ද සිල්වා. ඉතින් මං පවුලේ බාලය අයියා අක්කා එහෙම තමයි පවුලේ විස්තර නම්. ඉතින් මං තාත්තා නිසා කලාවට ඇවිල්ලා ඊට පස්සේ මට තාත්තගේ මේ හොඳම යාළුවෙක් හිටියේ අජිත් ජනශාන්ත කියලා. එයා ඉතින් පොඩි කාලේ ගෙදර එනවා. ඉතින් වාද ශිල්පියෙක්. ගැටබෙර වාදන ශිල්පියෙක්. මට ඔහු දැකලා තමයි මට ආසෙ හිතුනේ මේ වාදනය කිරීමට. ඊට පස්සේ ඉතින් මම මගේ ගුරුතුමා රවිබන්දු විද්‍යාපති ප්‍රසන්ත රූපතිලක ඔවුන්ගෙන් මම අධ්‍යාපනය හැදෑරුවා. ඊට පස්සේ මම මේ වෙස්ටර්න් ඩ්‍රම්ස් ඉගෙන ගත්තේ ඇත්තටම අන්තර්ජාලය ඔස්සේ තමයි. ඒකට මමම තමයි මගේ ගුරුවරයා වෙන්නේ. රයිට්. හරි.
තිමිරගෙනුත් අපි අහමු කියන්නකෝ ගම් පලාත පවුලේ විස්තර. මවගේ ගම්පලාතම පිළියන්දල පිළියන්දල ඊට පස්සේ සේම් ස්කෝල් සචින්තය ගි ස්කොලටමයි ගිය ඊට පස්සේ මට ඉස්කෝල්දි තමයි සචින්තදී සිල්වා කියන ගුරුතුමා හම්බුනේ ඊට පස්සේ ඩ්‍රමින් ක්ලාසස් ගියා ඊට පස්සේ බීඩ්‍රමස් බෑන්් එක ස්ටාර්ට් කරද්දිම ජොයින් වුණා ඊට පස්සේ පර්කෂන් තමයි මුලින් ඉගෙනගෙන මුලින් ඔක්කොම පර්කෂන් තමයි මියසික් වලට එන්ට වුණේ පර්කෂන් වලින් ඊට පස්සේ ලැබිට චාන්සස් වලින් තමයි බීට් බොක්සින් පැත්තරත් ආවේ මුලින්ම කරේ පර්කෂන් නිසා තමයි සචින්ත දිසිල්ලයන් බීඩ්‍රමස් නිසා තමයි අනිත් පැත්තට එක්ස්පෝස් වුනේ පවුල විස්තර අපිට කිව්වේ පවුල විස්තර මගේ මව සහ පියා ව්‍යාපාර ශේෂත්‍රයට ඉන්නේ ඉඩස්සේ මට තව එක මල්ලි කෙනෙක් ඉන්නවා එයත් ඒ ශේෂත්‍රයම තමයි ඉන්නේ මියසික් පැත්තට නෑ කවුරුත් මන්තමයි මියසික් පැත්තට ආවේ බීඩ්‍රමස්ටු රයි සචිතයි මේ මං කැමති දැනගන්නදී මොකද මම පාසලන කාලෙත් මම වීඩියෝස් බලලා තියෙනවා මටත් තිබ්බර උන්න දෙර ගහන උන්න මේ මං කැමති මේ දැන් හැමෝම කැමති කතාවක් තමයි කොහොමද මේ බීඩ්‍රමස් හැදුනේ කියන එක දැනගන්න. ඇත්තටම කොහොමද බීඩ්‍රමස් හැදුනේ? මෙහෙමයි රවි. මම ඒක උමනාවෙන්කින් මේ කණ්ඩායමක් හදාගන්න ඕනේ කියලා හිතලා කරපු දෙයක් නෙමෙයි. මට පාසල යන අවදියේ ඉඳලා මේ ඉන්නේ මගේ ජ්‍යෙෂ්ඨ ගෝල පිරිස. මෙතන තිමිර විතරයි ඉන්නේ තව ආශයෙන් කීප පිරිසක් ඉන්නවා. ඊට පස්සේ උඹලන්ට බලා ගන්න පුළුවන් ඊළඟට ඉන්නේ මගේ දැන් ඉන්න ගෝල පිරිස. ඒ කියන්නේ පරම්පරා දෙකක. මට ගෙදරින් ලැබිච්ච පසුබිමත් එක්ක මම මේ ඉස්කෝලේදී මං නිකන් සාමාන්‍ය බෙර ගහන ඉදර බෙර ගහනවා. ඉතින් ෆීල්ඩ් එකේ වැඩ කරනවා. එහෙම යන අතරතුරේදී මට ආරාධනාවක් එනවා එක් අවස්ථාවකදී බෙර නිර්මාණයක් කරන්න. කෝපරේට් ෆන්ක්ෂන් එකකට. ඉතින් ඒක කළා. ඊට පස්සේ දෙවෙනි පාර ඒ ඔස්සේ තව කන්ටැක්ට්ස් ඇවිල්ලා දෙවෙනි පාරත් කතා කරා තුන්වෙනි පාරත් කතා කරා ඊට පස්සේ එහෙම යන ගමනේදී තමයි මට හිතුනේ දැන් මේක ස්ටැබ්ලිෂ් වෙන්න ඕනේ මේක පොඩි ක්‍රමානුකූලව මේක කණ්ඩායමක් වශයෙන් ඉදිරියට යන්න ඕනේ කියලා. එතකොට තමයි බීඩ්‍රමස් හදන්න පටන් ගන්නවා. නැතුව මම මේක ඉබේම මේකට ඇවිල්ලා මං කණ්ඩායමක් හදනවා අපි කට්ටිය එකතුලා කණ්ඩායමක් දැන් එහෙමනේ කණ්ඩායම හැදෙන්නේ. අපි මේක නැකතක් තියලා හරි මූරත් තුල්ලත් තියලා කණ්ඩායමක් ලොන්ච් කළා එහෙම තමයි කණ්ඩායම හැදෙන්නේ. නැතුව එහෙම නෙමෙයි මං හැදුනේ. මට ඒක නිරායසෙන් ආපු දෙයක්. රයිට්. තිමිර කොහොමද කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ? ඔව් ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මුලින්ම අපේ පාසලෙන්ම තමයි සම්බන්ධ වුණේ. ඩාන්සින් කරේ ඕලෙල්ස් වෙනකන් ඩාන්සින් කරා ඒ පැත්තේ මේ ඊස්ටර්න් ඩාන්සින්. ඊට පස්සේ සචින්ත අයියගේ තිබ්බ ඩ්‍රමින් ක්ලාසස් එහෙ තිබ්බා. එතකොට බෑන්ඩ් එකක් බීට් ඩ්‍රමර්ස් එහෙම තිබ්බේ නැහැ. උනාට අපි දැක්ක අපිට වඩා සීනියර් කට්ටිය ඇවිල්ලා ඒගොල්ලන් එකතු වෙලා ප්ලේ කරනවා. එතකොට අර ඔයා කිව්වා වගේ මේ උණක් තමයි තිබ්බේ. අපිට ඉතින් මේ වගේ ඩ්‍රම්ස් නැහැ. මේ වගේ ඩ්‍රම්ස් නැහැ. අපි එක එක ඩ්‍රම්ස් හදාගෙන මෙව කරනවා. ඊට පස්සේ එහෙ ගිහිල්ලා ක්ලාසස් ගිහිල්ලා බෑන්ඩ් එක ෆෝම් කරද්දි ඊට පස්සේ එතෙන්ට මේ බීඩ්‍රමස් බෑන්ඩ් එකට සෙට් වුණේ එහෙම තමයි. 2008 විතර. 2008. ඔව් රයිට්. 6 වසරනේ. නෑ grade 8. grade 8 8 වසර. Yes. හරි. දැන් තියෙනවා සචින්තගෙන් දැන් ප්‍රශ්න ටික අහන්න. සංකීර්ණ ප්‍රශ්න විතර තමයි ඔය දැන් අපි දන්නවා ලංකාවේ බෙර හිස්ටරි එක. අපේ සම්ප්‍රදායන්. අපි පොඩ්ඩක් මේ සම්ප්‍රදායන් ගැන පොඩ්ඩක් කතා කරමු දැන්. ලංකාවේ ප්‍රධාන බෙර ධාරාව තුල තියෙනවා ගැට බෙරේ, පාතරට බෙරේ, තම්මැට්ටම දවුල. ඕක තමයි අපේ ලංකාවේ ප්‍රධාන බෙර වර්ග 4. ඊට අමතරව උඩැක්කිය, බුම්මැඩිය, රබන්, අත්රබන් ඔය ආදි වශයෙන් තියෙනවා. මේ බෙර ಜಾති 4 ගහන්න පුළුවන් නම් හරි විදියට ලෝකේ ඕනම බෙරයක් ඇබ්සෝබ් කරගෙන, කියන්නේ වාදනය කිරීමට හැකියාවක් ඉබේම ඇති වෙනවා. ඒ කියන්නේ ඉබේම නේ ඒ පිළිබඳ හදාරියන් ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්. අපේ ලංකාවේ මේ බෙර ಜಾති 4 උගන්වන්නේ හැමෝම හරි විදියට උගන්වන්නේ නැහැ. මේක දැන් යම් ආයතන තියෙනවා බෙර කෝස් තියෙනවා. ළමයින්ට මාස 6යි කෝස් එක. මාස 6 වුණාම ළමයාව පොඩි ෂෝ එකක් දෙනවා. ආපහු ඊළඟ මාස 6. දැන් මාස 6න් මේ කෝස් එක ඉවර කරන්න පුළුවන් කෝස් එකක් නෙමෙයි. මේක දැන් මම හිතන්නේ
ඉන්දියාවේ තබ්ලා පිළිබඳ හදාරලා තියෙනවා. ඒ පිළිබඳ කොච්චර අවුරුදු ගාණක් යනවද ප්ලේයර් කෙනෙක් හැදෙන්න. සමහරක් අය මට Facebook එකේ මගේ ෆෑන් සයිට් එකේ ක්ලාස් කතා කරනවා සර් මේ මට ගැටබෙර තම්මැට්ටම් පහතර අඩබ 3 ඉගෙන ගන්නවා. මේගොල්ලෝ හිතන්නේ මේ කඩේකට ගිහිල්ලා මේ නිකන් ටොෆියක් හරි චොකලට් එකක් ගන්නවා වගේ මේක ඉගෙන ගන්න පුළුවන් කියලා ටක් ගාලා. ඉස්සෙල්ලා එක වාද්‍ය භාණ්ඩයක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ තමයි අනිත් ඒවත් කොහොමද වෙන්නේ කියලා බලන්නේ. ඒ කියන්නේ එයාට එක්ක පළවෙනි දේ හැකියාව තියෙන්න ඕනේ. හැකියාව නැත්තම් මං කොච්චර ඉගෙනුවත් වැඩක් නැහැ. අනිත් එක ගුරුවරයා දක්ෂතාවය. ඒ අනිත් එක තමයි යාගේ සතත අභ්‍යාසය. ඔය ටික තමයි. අනිත් එක තමයි ඔයා කලින් අහ ප්‍රශ්නෙට මම මේ කියන්නේ අපේ ප්‍රධාන බෙර ජාති හතරට ගැටබෙරේ උඩට නර්තන සම්ප්‍රදායත් එක්ක නැටුමත් එක්ක තමයි බද්ධ වෙලා තියෙන්නේ. දෙවුල් බෙරේ පහතරට නර්තනයත් එක්ක. දවුල තම්මැට්ටම ඇවිල්ලා බොහෝ වෙලාවට වාදනය වෙන්නේ එකට නිකන් හස්බන්ඩ් වයිෆ් වගේ තමයි. දැකලා ඇති පෙරහැර හේවිසි වල ඒක උඩරට පහතරට කියලා බෙන් වශයෙන් තියෙනවා. ওই විදිහට තමයි අපේ බෙර ජාති හතර වෙන්නේ. මේක හැදෑරීමක් නොකර නිකන් අපි ආවට ගියාට අතගාලා කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. අපි ගායනය සම්බන්ධයෙන් විවිධ දේවල් කතා බහ කරනවා. හැබැයි වාදනය සම්බන්ධයෙන් කතා බහ කරනකොට ඒකේ තියෙන විධිමත් බවක්. ඒ විධිමත් බව තුළ හොඳ අධ්‍යයනයක් එක්ක තමයි වාදන ප්‍රජාවකුත් බිහි වෙන්නේ සහ වාදනය කරන්න ඒ දක්ෂ පිරිස බිහි වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ලොජික් එකක්. ඒ ලොජික් එක තමයි හරියටම දැනගන්න ඕනේ. මෙතුමා කිව්වා වගේ මාස 6කින් අපිට මේ කිසිම දෙයක් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමන්ගේ සතත අභ්‍යාසය සහ ඒ පිළිබඳව තියෙන පෙරහුරුව ඒත් එක්කම තමන්ගේ තියෙන ඒ සහජ දක්ෂතාවයත් මේ හැම දෙයකටම ඉවහල් වෙනවා. දැන් විශේෂයෙන්ම මේ සාම්ප්‍රදායිකත්වය පිළිබඳව කතා බහ කරපුවාම මෙතන තියෙනවා විවිධ මතවාද තියෙනවා. ඉතිහාසයෙන් ඉඳන් ගත්තාම එක එක දේවල් වල ලිඛිතව ලියවිලා තියෙන සමහර ඒවා කටවහරින් ඇවිල්ලා තියෙනවා. මේවත් එක්ක වර්තමානයේ වෙනකොට පොඩි පොඩි ගැටෙන අවස්ථා අපි ඕනතරම් දකිනවා. විශේෂයෙන්ම මේ වගේ අලුත් දේවල් නිර්මාණය වෙනකොට බෙරහරහා කණ්ඩායම් බිහි වෙනකොට ওই දේවල් පැන නගිනවා වැඩි. අනිවාර්යයෙන්ම අත්දැකීම් ඇති. ඒ පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු. මොන වගේ අදහසක්ද දරන්නේ? මම ඒකට මගේ පවුලෙන්ම ගන්නම්. මොකද මගේ මම ඒක තමයි මම නොකිය කිව්වේ ඒක. තාත්තා නර්තන ශිල්පියෙක්නේ. ඒ නිසා මගේ නෑදෑයෝ මගේ තාත්තව කොන් කළා. නැට්ටුවා බෙරකාරයා කියලා බෙරවාය කියලා එහෙම තමයි අපේ මාමලා එහෙම අපිට ගෙවල් වලට එන්න දෙන්නේ මම යනකොට එහෙම එතකොට පොඩි කාලේ තියෙනවා ටීවී ගේම් කියලා ආවේ ඒවෙම හංගනවා අපිට දෙන්නේ නැහැ මේ මුන් අර අඩු කුලේ පොඩි එහෙම එකක් දුන්නේ නමුත් දැන් මගේ ඒගොල්ලෝ මගේ පස්සෙන් එනවා හරිද දවක 1915 ඉංග්‍රීසින් ලංකාවට එන්න කලින් මේ ඉංග්‍රීසින් ලංකාව ආක්‍රමණය කරන්න කලින් අපේ තිබ්බා මේ කවිකාර මඩුවේ ප්‍රොෆෙෂනල් ආර්ට්ස් දැන් අපි කියන ප්‍රොෆෙෂනල් ආර්ටිස්ලා වෘත්තිමය නර්තන ශිල්පීන් විදියට තමයි අපේ මේ නර්තන ශිල්පීන් මේ රජවාසලත් එක්ක සම්බන්ධ වුණේ. උන්ට නින්දගම් දීලා තාන්න මාන්න දීලා ඒ විදියට සැලකුවේ. ඊට පස්සේ 1815 ඉංග්‍රීසි ආක්‍රමණයෙන් පස්සේ තමයි මේක මේ කට්ටිය අඩු කුලේ කියලා බැහැර කරන්න ගත්තේ. ඇත්තටම මම කෙටි උත්තරයක් ඔකට දෙන්නම්. මේ මම විතරක් නෙමෙයි මේ වාදනය කරන කලාව කරන වාදනය සහ නර්තනය කරන කලාව කරන කට්ටිය දැන් මේ දැන්ට සමාජයේ සලකන්නේ පහත් විදිහට සමහරක් ගෙවල් වල ළමයින්ට නැටුම් කරන්න එපා බෙර ගහන්න එපා එහෙම තමයි කියන්නේ. නමුත් තාත්තා බැංකු මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. තාත්තට වැඩිය ආදායමක් උපයනවා මේ කලාව කරන කට්ටිය. ඊට වැඩිය සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා. ඉංග්‍රීසි කතා කරන කට්ටියත් ඉන්නවා. ඉංග්‍රීසි කතා කරලා වැඩ කරන කට්ටියත් ඉන්නවා. හොඳට හම්බ කරනවා. ලොකු ලොකු වාහන පාවිච්චි කරනවා. ඉතින් දැන් අඩු කුලේ නම් ඔය දේවල් ටික කරන්නේ කොහොමද? මේක ලංකාවේ තියෙන අවුලක් තියෙනවා. වර්ල්ඩ් පර්කෂන්ස් වලට ගියාම වර්ල්ඩ් පර්කෂනිස් කෙනෙක්ට තියෙන වැලියු එක රවි දැකලා ඇති ඉන්දියාවේ ආටිස්ට් කියන මේ ආටිස්ට් කෙනෙක්ට කොච්චර සලකනවද? ඔව්. අපේ රටේ මේ ත්‍රිකෝණෙදී ඉන්දියාවේ අපේ රටේ ගත්තම මේ ත්‍රිකෝණෙදී ඉන්දියාවේ උඩින් ඉන්නේ ආටිස්ට්. ජනාධිපතිතුමා වුණත් මොනවා වුණත් ආටිස්ට් මාර වැලියු එකක් දෙනවා. ඔයා දැකලා ඇති මම මේ S2 දැකලා තිනවා. මේ ගුරුජී කියලා ජනාධිපතිතුමා මෙහෙම පපුවට අත තියලා ඒ ගෞරවය දක්වනවා. ලංකාවේ ආටිස්ට් ඉන්නේ පල්ලෙහා.
උඩ ඉන්නේ ඩොක්ටර්ස්ලා ප්‍රොක්ටර්ස්ලා ලෝයර්ස්ලා ඔය ටික තමයි. ඉන්දියාවේදී අපි ඉන්දියා මම ඉන්දියා උදාහරණයට ගන්නේ අපේ රට ඇවිල්ලා හැමදේම ඉන්දියාව වෙන හැමදේම බාර ගන්නවා. ඒ කියන්නේ හොඳ දේවලුයි නරක දේවලුයි හැමදේම බාර ගන්නවා. නමුත් මේ වගේ දේවල් බැහැර කරලා තියෙන්නේ මිනිස්සු. ඒක නිසා ඔක බොරු කතාවක් මේ මිනිස්සු තුල. අනිත් එක තමයි අපේ මේ බෙර ගහන එක වුණත් රවි අපේ මිනිස්සුන්ට මේ මතක් වෙන්නේ පෙරහැර කාලෙට. අවුරුදු කාලෙට තමයි සංස්කෘතිය මතක් වෙන්නේ. වෙන රටකින් ජනාධිපති කෙනෙක් හරි ප්‍රභූවරයෙක් ආවොත් තමයි මේ සංස්කෘතිය මතක් වෙන්නේ. නමුත් අපි ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න නම් අපි මාකට් කරන්න ඕනේ අපේ ආර්ට් එකනේ, අපේ සංස්කෘතියනේ. අද ඉන්දියාවේ මාකට් කරලා තියෙන්නේ මොකද්ද? ඉන්දියානු සංස්කෘතිය. ඉන්දියාවේ ආර්ට් එක, ඒ කියන්නේ ඩ්‍රමින්ද, මියුසික්ද, ඩාන්සින්ද. අපේ ලංකාවේ කී මේ හැම යුනිවර්සිටි එකකම වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවනේ උගන්නන්න. ඒ තරමට මාකට් කරලානේ. අපේ කට්ටිය මොකද්ද කරන්නේ? සිංහලෙන් දැන් තව උදාහරණයක් මම පිටරට ගියලාට එම්බැසඩර්ස්ලාගේ ගෙවල් වල ඩිනර් එකකට එහෙම කතා කරනවා. මේ ලංකාවේ මිනිස්සයා අපිත් ලංකාවේ. යවුත් එක්ක කතා කරන්න ඕනේ ඉංග්‍රීසියෙන්. ඒක ඇත්ත. මට හොඳ උදාහරණයක් තියෙනවා ඔකට දෙන්න. මම කැමති උදාහරණ මෙතනම කියන්න මොකද මේ කතාව කියුව හින්දා. පොඩි දෙයක් හරියට නිකන් වදාපු අම්මා තාත්තා ඉඳිද්දි අල්ලපු ගෙදර ඇන්ටි අංකල්ගේ හොඳයි කියන වගේ වැඩක් නේ. ඇත්ත කතාව. මොකද මේ මම ඒ උදාහරණෙම මේ පොඩ්ඩක් කියන්න කැමතියි. මොකද මේ දේවල් අපි දැනගන්න ඕන හින්දා මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට එක්තරා අපි කියන්නේ අපි ජෑම් කරනවා. මොකද ඒක ගොඩක් ලංකාවේ වෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ අපි කැම්පස් එකේ යුනිවර්සිටි එකේ ඉන්න අය ඔක්කොම එකතු වෙලා හැමදාම හවසට ජෑමින් සෙෂන් එකක් ගන්නවා ෆොරින් ආටිස්ට්ලාත් එක්ක. ඒ කියන්නේ ගොඩක් අය එන්න හින්දා එතන. ඉතින් ඔහම ඉන්න වෙලාවක මේ මම නම කියන්න කැමති නැහැ. එයා ලංකාවේ කෙනෙක්. මම හිතන්නේ ලංකාවේ ඉන්න අය දන්නවා හොඳ මියුසික් කරන කෙනෙක්. ඉතින් මේ ඇවිල්ලා දැන් ඉන්නවා ලංකාවේනේ. ඉතින් අනිත් ෆොරිනර්ස්ලාත් ඉන්නවා. ඉතින් මම ළඟට ගිහිල්ලා මං ඇහුවා ඉතින් සිංහලෙන් මං කොහමද කියලා ඇහුවා. ඉතින් එකපාරට ගාලා එකපාරට නිකන් අමුතු එකක් දුන්නා ඉංග්‍රීසි වලින්. ඉතින් මමත් ඉතින් කතා කරා. ඉන්නකොට මගේ යාළුවා කියන ඊශ්‍රායල් එෆී කියලා. ඊශ්‍රායල් එන්න යාළුවා මගේ ළඟට ඇවිල්ලා ඇහුවා එකපාරට මේ ඔයාලයි ඉංග්‍රීසි වලින් කතා කරන්න කියලා. ඊසේ මං කිව්වා මට ඉතින් මං ඇත්තටම ලොක්කේ වෙලා ඉතින් මට ඇත්තටම මට කියන්න දෙයක් නැහැ. මං කිව්වා ඉතින් මේ මගෙත් එක්ක කතා කරා ඔයාලට ඔයාලගේ කියලා වෙනම භාෂාවක් නැද්ද කියලා. ඉතින් මම කියන්නේ ඊශ්‍රායල් ෆ්‍රාන්ස් මේ ගොඩක් අය ආවම යාළගේ භාෂාවෙන් තමයි කතා කරන්නේ. හොඳම උදාහරණය දැන් ඉන්දියාවේ දෙන්නෙක් හම්බුණත් තව ෆොරින කෙනෙක් වෙන රටක පුද්ගලයෙක් හිටියත් ඒ දෙන්න කතා කරන්නේ එංගලන්ගේ හින්දි භාෂාවෙන් හෝ එංගලන්ගේ භාෂාවෙන්. මොකද මට ඒක ගොඩක් වෙලාට එනවා. මොකද ඉවෙන්ට් මැනේජර්ස්ලාද ගෲප්ස් එහෙම එනවා මෙහි ඉවෙන්ට්ස් තියෙනකොට අපිට කතා කරනවා. උන් කතා කරන්නේ එයාලගේ භාෂාවෙන්. අපිට ඉතින් අර පොඩ්ඩක් හරි මේ හින්දි තේරෙන නිසා තේරෙනවා. මේ විරාමයකට යන්න කලින් මම කැමති තව පුංචි කතාවක් මේ සචිතයි කියපු හින්දා මම කියන්න. මොකද අපි ගත්තොත් ලංකාවේ ගොඩක් සෞන්දර්ය විශ්වවිද්‍යාල හරි ඔය තියෙනවනේ ගොඩක් විශ්වවිද්‍යාල. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ගත්තේ මේ මොකද ගන්න පුළුවන් හොඳ උදාහරණයක්. අපි දන්නා විශ්වවිද්‍යාල ඇතුලේ ගොඩක් අය හරි කැමති මේ ඉන්දියන් විදියට ඇඳලා කරලා හින්දුස්තානි සංගීතය ඉමාරයි මෙහෙම තියන්නේ. මං අහන්නේ ඉන්දියාවේ එක කැම්පස් එක ලංකාවේ ජන සංගීතය උගන්වනවා. අන්න ඒක තමයි අවුල්. හොඳ කතා බහක්. කියන්නේ උණුසුම් කතා බහක්. ඉතින් මේ අපි යමුද පොඩි බෙර අනිවාර්යෙන්ම සද්දයක් බලන්න. බෙර සද්දයක් බලලා බ්‍රේක් එකකට ගිහිල්ලෙමු. මේ youth art beat
හරි. ඔන්න ඉතින් බොහොම අපූරු රසවින්දනයක් ඒක නේද? වෙනස්ම විදිහේ දෙයක්. ඉතින් ඇත්තටම මාරයි ඒක නේද? ඔව්. ඒක ඇවිල්ලා බෝන් ටැලන්ට්ස් ඔක්කොම එකතු වුණාම තියෙන අරුම පුදුම දෙයක් තමයි. ඉතින් අපි ගොඩක් හොඳ දෙයක් කතා බහ කරමින් හිටියේ. ඇත්තටම අපිට වටින දෙයක් සහ බලාගෙන ඉන්න ඕගොල්ලන්ට මේ දේවල් හොඳ අත්දැකීම් අනිවාර්යයෙන්ම. මොකද ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමට යනකොට ගොඩාක් දේවල් අරගෙන යන්න තියෙනවා. විශේෂයෙන්ම අපේකම රැකගෙන තමයි අපි කොතන ගියත් ගිහින් ඉන්න ඕනේ. මොකද අපිටම ආවේනික දේවල් අපිට හම්බ වෙලා තියෙනවා. හැබැයි ඒ දේවල් විය කියන කාලෙක මේ වගේ ඇත්ත එකේ දේවල් කතා කරලා ඔයාලට ඒ දේවල් දෙන එක තමයි අපේ යුතුයකම. හරි. ඔව් මේ මම අර අපේ සජිතයි කතාව කන්ටිනියු කරපු එකෙන් මට තව පොඩි කැලලක් එකතු කරන්න ඕනේ. මේ ඇත්තටම මේ අපි මමත් ඇත්තටම මම පෞද්ගලිකව පොඩ්ඩක් වොරි වෙන කැලලක් තමයි. මොකද මමත් ඉන්දියාවේ අධ්‍යාපනය හැදෑරුවා ගිහිල්ලා සහ මමත් ඒ සංගීතය හැදෑරුවා. මට මෙහෙට ආවට පස්සේ හිතුණ දෙයක් තමයි සජිතයි මේ මමත් පොඩි වැරද්දක් කරේ කියලා. ඒ කියන්නේ මේ කවදාවත් ඒ රටේ මිනිස්සු අපේ රටට ඇවිල්ලා අපේ සංස්කෘතිය ඉගෙන ගන්නේ නෑනේ. කැම්පස් එකේ පාඨමාලාවක් හදාරන්නේ නෑනේ. අවුරුදු 3ක කෝස් එකක් නෑනේ පිට රටට ඇවිල්ලා මෙහි ඉගෙන ගන්න. ඉතින් මම හිතුවා වෙලාවක මේ මට වැරදුන කෑල්ල මීට අවුරුදු ගානකට කලින් ලංකාවේ හිටපු ජේෂ්ඨයන්ටත් වැරදිලා තියෙනවා. ඒක මෙහෙමයි. මගේ උත්තරේ දෙකක් තියෙන එක. ඕනම රටක දෙයක් ඉගෙන ගත්තට ඒකේ වරදක් නැහැ. අපි ඒක ඊට පස්සේ අපේ කරගන්නවා. අනිවාර්යෙන්. අපේ නොකරගන්න එකයි වැරද්ද. වැරද්ද තියෙන්නේ. අපේ මිනිස්සු ඉන්දියාව ගිහලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා කතා කරන්නේත් හින්දි. අඳින්නෙත් ඒ ගුරුතු එක තියලා මේක තියලා ඒ විදිහට යන්නේ කරන්නේ. මේ ලංකාවේ බෙර දැක්කම බෙර ගහන කෙනෙක්වත් ඒ ප්‍රවීණයෙක්වත් දන්නෙත් නැහැ. ලංකා සංස්කෘතිය ගැන දන්නෙත් නැහැ. නමුත් අර ඉන්දියාව විදිහටම ඉන්නේ. ඉතින් මොන මගුලකටද මෙහෙ ඉන්නේ එහෙනම්? ඒකට ඉන්දියාවට වෙලා හිටියනේ ඉවරයි. දැන් මමත් ඉන්දියානු බෙර අධ්‍යයනය කරලා වාදනය කරනවා. ලැටින් ඇමරිකන්, ඇෆ්‍රිකන් හැමදේම වාදනය කරනවා. ඒ වාදනය කරන්නේ එක මං ආසාවට ඉගෙන ගත්තා.
දෙවෙනි කාරණය මෙහි ජීවත් වෙන්න ඕන නම් ඒ ටික ඉගෙනගෙන තියෙන්න ඕනේ. මොකද මෙහි කෝපරේට් ලෙවල් එකට ඕනේ ඒ ටික. ඔව්. මම ලංකාවෙන් පිට ගියාම ප්ලේ කරන්නේම ට්‍රැඩිෂනල් ඩ්‍රම්ස්ම තමයි. තිමිරත් ගියා වර්ල්ඩ් පර්කෂන් ෆෙස්ටිවල් එකක් තිබ්බා දිල්ලි වල. තාෆික් කුරේෂි, සාකිර් හුසේන්ගේ මල්ලි, මම පණ්ඩිත් භවානි ශංකර. අපි තුන්ගොල්ල ප්ලේ කරේ. මේ අපිට දුන්න විනාඩි 45ක්. පැය භාගයක් ගෙවුවා ට්‍රැඩිෂනල් ඩ්‍රම්ස්. උන් බලන් හිටියා කට අරන්. ඊට පස්සේ ඉතුරු විනාඩි 15 ගැව්වා වෙස්ටර්න් ඩ්‍රම්ස් එක්ක මික්ස් කරලා. ඉන්දියන් ඩ්‍රම්ස් නෙමෙයි. ඇෆ්‍රිකන් ඒවත් එක්ක මික්ස් කරලා ගැව්වා. ඊට පස්සේ මේ මට ළඟට ඇවිල්ලා කතා කරා උඹලට මෙච්චර කල්චර් එකක් තියෙනවා. නමුත් ඇයි උඹලා ඒක මාකට් කරන්නේ නැත්තේ කියලා. ඒකේ පළවෙනි කාරණේ මම දකින්නේ බලා ඉන්න ප්‍රේක්ෂකයා මේ අධ්‍යයනය කළා මේවට ඇලුම් කළා මේවා මිනිසුත් එක්ක කතා කරන්න ඕනේ. දැන් අපිම මේක නිතරම කතා කරාට වැඩක් නැහැ. මේක බලනවනේ සාමාන්‍ය ජනතාව. දැන් වා ගිහිල්ලා එළියේ කාගෙන් හරි ඇහුවොත් මේ ගැටබෙරේ නම මේ පෙන්නලා ගැටබෙරේ පෙන්නලා මේකේ නම මොකක්ද කියලා ඇහුවොත් එහෙම කියයි මගුල් බෙරේ කියලා. නමුත් මගුල් බෙරේ කියන්නේ ඒකේ තියෙන පද කොට්ටාසයක්. මේකට ගැටබෙරේ කියන උඩරට බෙරේ කියන එච්චරයි. මගුල් බෙරේ කියන්නේ පද කොට්ටාස. මගුල් බෙරේ කියන්නේ පදයක්. පද කීපයක්. ඉතින් එතනින් එහාට මේක මාකට් වෙන්නේ පළවෙනි අනිත් එක තමයි මීඩියා. මං අපිව ගෙන්නන්නේ අවුරුදු කාලෙටයි පෙරහැර කාලෙකටයි. නැත්තම් අපි ආවොත් මං පළමු ස්තුතිවන්ත වෙන නිෂ්පාදක මණ්ඩලයටත් ඔය දෙන්නටත් මේ වගේ ප්‍රශ්න ටිකක් අහන එක. හැමදාම ගියොත් ඇවිල්ලා අහන්නේ හැමදාම එකම ප්‍රශ්න ටික අහන්නේ. අපි අහන ප්‍රශ්නෙත් වෙනස් වෙන්න ඕන. අපෙන් එක වැඩි කතා කරන්නේ නැහැ. මම විතරක් නෙමෙයි මම මේ කියන්නේ මුළු අපේ සමාජය තුල මම කියන්නේ වාදන සමාජය පොදුවේ කතා කරන්නේ අපි අද කතාව අඩුවෙන් වාදනය වැඩියෙන් බලමු. නිකන් බලන්න ඔය වර්ඩ් එක දෙන්නේ නැද්ද කියලා මේ නිවේදක මම ඊයේ පෙරේද ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා. ඒකෙදිත් කිව්වේ අපි අද කතාව අඩුවෙන් වාදනය වැඩියෙන් කරමු. ඉතින් හැමදේශම වාදනය කරන එකම තමයි කරන්නේ ඉතින්. හැබැයි වාදකයාගේ කතාවත් අපි අහන්න ඕනේ. අනිවාර්යයෙන් මොකද වාදකයා නොකියන කියන්නේ වාදකයන කතා කරන්න දෙන්නේ මොකද වාදකී ඉඳලා හිටලා කතා කරනව නේද? ඒක බොක්කියමයි කතා කරන්නේ නැත්තම්. ඒ කියන්නේ මොකද ඒගොල්ලන්ට අවස්ථාවනේ අනිවාර්යයෙන් වර්සනාන ගීපු ගමන් ඉතින් කියන්නේ කාමුදු මොන හරි අපි හරි වාදනයක ඉතින් යා ඉතින් අර ආපිලා ඉඳන් ගායන හරි ඔයා ගෑවා වගේ දෙන් ගලින්. මට අපි ඉතින් ෂේප් එක දෙය කර මේ තිමිර පොඩ්ඩක් සයිඩ් එකට වෙලා නේද? අපිට දෙන්න බෑ පොඩි බීට් බොක්ස් පාරක්. නිකන් චැලෙන්ජ් එකකට වගේ නිකන් දීලා අපි කතා කරමු. නිකන් දෙන්න බෑ පොඩි ඕකේ බීට් බොක්ස් පාරක්. වීග ඇක්ටගේ පාඩු බෑ නේද? වෙලාදී ඊරස කතා කරගන්න බැරුව. කොහොමද මේක පුරුදුනේ? කොච්චර කාලයක් ගියාද ප්‍රැක්ටිස් එකද? මම පොඩි දෙයක් කියන්නම්. තිමිර දැන් බීට් බොක්ස් ගැහුවම දැන් මේ බලා ඉන්න කට්ටියයි මේ මෙයා කෙලින්ම ආවේ මේක ඉගෙන ගන්න කියලා. නෑ. ආව මගේ ළඟට ඉගෙන ගන්න. ආවේ මිනිහා කැමැත්තෙන් ආවේ ජෙම්බේ එක ඉගෙන ගන්න. මම ඉගෙනුවේ තම්මැට්ටම්. අවුරුද්දක් දෙකක් දීලා තමයි බැලුවේ. එහෙම හිටියට පස්සේ මෙයා ආසාවෙන් තව ඉන්නවද? ඊට පස්සේ තමයි මේක ඉගෙනුවේ. ඇෆ්‍රිකන් ඉන්ස්ට්‍රුමන්ට් වෙස්ටර්න් මියුසික්. එතකොට අර කතාවක් තියෙන්නේ අර සිතාර ඉගෙන ගන්න ගියාට පස්සේ අවුරුද්දක් යනකම් සිතාරේ අත ගන්න දුන්නේ කියලා. ඒ හික්මීම ඇති කරන්න එපා. ඔව්. ඒ වගේ ඊට පස්සේ හිටියා. ඊට පස්සේ නෑ ඇෆ්‍රිකන්. ඊට පස්සේ මම ඔය බීට් බොක්ස් වල මුල දැනගත්තට පස්සේ මං කිව්වා තිමිර මෙහෙම දෙයක් තියෙනවා. මම මේ ජූලියස් මිචෙල් කියලා ඉන්න ලංකාවේ නම්බර් 1 බීට් බොක්සර්. මගේ හිතවතේ. මේ ඊට පස්සේ මං කිව්වා තිමිර මම ඒක දන්නේ නෑ. මම දන්නේ මේ පළවෙනි එක මෙහෙම කියන විතරයි. වා මේක පිළිබඳව පුළුවන් අධ්‍යයනය කරලා බලන්න. ඒ ඔස්සේ තමයි මෙයා
මේ ජූලියස්ගෙන් ගුරුවරුකම් අරගෙන මේක අධ්‍යයනය කරේ. නැතුව දැන් බලා ඉන්න කට්ටිය හිත එකපාරට මටත් බීට් බොක්ස් කරන්න ඕනේ මත් එන්න ඕනේ කියලා නෑ. එතකොට තමයි මෙයාට බීට් බොක්ස් කරාට මේක රිද්මය කියන්නේ මොකක්ද? පැටර්න්ස් එන්නේ කොහොමද? වේරියේෂන්ස් කරන්නේ කොහොමද? ඒ ඔක්කොම එන්න නම් මොකක් හරි මුලක් තියෙන්න එපා. ඉතුරු ටික මෙයාගේ තිමිර කියන්න. ඔව් ඇත්තටම කිව්වාගේ මුලින්ම ගියේ මේ අපි දැකලා තිබ්බේ ස්ටේජස් වල ගහද්දී ඔව් ඇත්තටම 2008ට කලින් ඒ කාලෙදී මේ සචින්දය කිව්වාගේ අනිත් අර ලංකාවේ බෙර කිව්වහම ඒක මතක් වෙන්නේ අර ස්පෙෂල් ඉවෙන්ට්ස් ටික විතර අවුරුදු කාලෙට පෙරහැරට ඒ වගේ පර්සෙප්ෂන් එකක් තිබ්බේ. දැනුත් එහෙම තමයි ඒක. අපේ අර බීට් ඩ්‍රමර්ස් ඒ වගේ පර්කෂන් බෑන්ඩ් වලින් ඒක තව පොඩ්ඩක් ස්ටේටස් එක උඩට ගෙනාවේ. කියන්නේ ට්‍රෙන්ඩ්ස් හැදුනේ ඒකෙන් පස්සේ කියලා මම හිතන්නේ. ඉවෙන්ට්ස් වලට උනත් ග්ලැමර් එකක් ඇඩ් කරන්න පර්කෂන් කියන එක ගේන තැනට ආවා අපේ මේ පර්කෂන් බෑන්ඩ් වලින් එක්ක. එතකොට ඇත්තටම මුලින්ම ආවේ මම මේ ජෙම්බේ ඩෝල් ඒවා ඉගෙන ගන්න හරිගේ නෑ දුන්නේම නෑ මුලදී. අවුරුද්දක් දෙකක් විතර. ඊට පස්සේ ලංකාවේ බෙර ඉගෙන ගත්තා. තම්මැට්ටන් ඒ වගේ බෙර ඉගෙනගෙන ඊට පස්සේ කිව්වාගේ ජූලියස් මිෂෙල්ල හම්බුනේ මට සචින් අයියතුරු. ඒකත් ඊට පස්සේ උණක් වුණා. එයා ප්ලේ කරනවා. ඉතින් ඒක අනික මේ පහසුයි ඩ්‍රම්ස් ගොඩක් උස්සගෙන යන්න ඕනේ නැහැ. ගියේ ෆෝන් වෙලාව කරත හැකි ඇක්ට් එකක් මයික් එකක් තියෙනවා නම් ඒක දැකලා මට ඕනුණා කොහොමද මේක කරන්න කියලා බලා ගන්න. මුලින්ම ජූලියස්ට තෑන්ක් කරන්න ඕනේ. එයා නිසා තමයි ඒක මෙහි දැක්කේ. මේ මොනවා වුණත් ඒක මුලින්ම මියුසික් සහ ඉවෙන්ට්ස් ඕන ෆීල්ඩ් එකකට එක්ස්පෝස් උනේ සචින්ත and beat drummers කියන එක through. ඒක ඔස්සේ මුලින් ජූලියස්ගෙන් ඉගෙනගෙන එයාගෙන් අයිඩියාස් අරගෙන ටෙක්නික්ස් එහෙම අහගෙන ඊට පස්සේ වැඩිදුර හැදෑරුවේ තනිකර YouTube එකෙන් තමයි. දැන් උනත් ඉම්ප්‍රොවයිස් කරන්නේ ඔක්කොම කරන්නේ මගේ මේන් ටීචර් YouTube and internet තමයි. YouTube විතරක් නෙවෙයි ඉන්ටර්නෙට් එකේ වෙන සෝසස් තියෙනවා. ඒවයින් ටියුටෝරියල්ස් බලලා ඉම්ප්‍රොවයිස් කරනවා. ඉතින් මේ වෙද්දී බීට් බොක්සින් ඉගෙනගෙන ඉවෙන්ට්ස් කරනවා, බීට් ඩ්‍රමර්ස් එක්ක කරනවා ලංකාවේ ගොඩ ඉවෙන්ට්ස් බීට් බොක්සින් ජජ් කරනවා. ඒ වගේ කරනවා මේ වෙනකොට. රයිට්. මොකද මේ ලංකාවේ මේ බීට් බොක්සර්ස්ලා අඩුයි. මොකද ජුලියස් තමයි මේ වැඩේ පොඩ්ඩක් කරන්නේ. ඔව් ලංකාවේ පොඩ්ඩක් පත්තු කරලා ගත්තේ. ඉතින් ජුලියස්ගේ පස්සේ තිමිර තමයි ඉන්නේ. තිමිර වර්ණක තමයි ඉන්නේ. ඉතින් බීට් බොක්ස් ගන්න. හරි මේ සජිතයි. දැන් මම කැමති මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ඇත්තටම ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක් කියන්නේ කවුද? මම මේකට උත්තරයක් දෙන්නේ මේක මගේ මතය මං කියන්නේ. සමහරක් විට තවත් කෙනෙක්ට විවිධ මත වෙන්න පුළුවන්. ලංකාවේ මේකත් මාධ්‍ය බලපානවා. ලංකාවේ මාධ්‍ය තුලින් උස්සලා දෙනවා කවුරු හරි සින්දු කෙනෙක් ආවම මෙතන ඉඳගත්තම ලංකාවේ නම ජාත්‍යන්තරයට අරන් ගිය බ්ලා 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 කියලා එයාව ඉන්ට්‍රොඩියුස් කරනවා. ඇත්තටම කිව්වොත් ඒ මිනිස්සයා හරි මේ රටින් පිට ගිහිල්ලා පර්ෆෝම් කරන එක ඉන්ටර්නැෂනල් තමයි. නමුත් ඉන්ටර්නැෂනල් ආටිස්ට් කියන්නේ වෙන එකක්. ඒගොල්ලෝ ගිහලා වර්ල්ඩ් ටුවර්ස් කරලා එනවා. ෂෝ චේන් එකක් කරලා එනවා ඕස්ට්‍රේලියා ඉතාලිය ගිහලා කරලා එනවා නම ප්‍රසිද්ධියත් එක්ක හරි කවුරු හරි. නමුත් කියන සින්දු හැම එකම කියලනේ රටේ ඉන්න අපේ ලංකාවේ මිනිස්සුන්ට අපෙන් ගිය මිනිස්සුන්ට. අපේ ලෝකලිස්ට්ලාට. ලෝකලිස්ට්. මම හිතන්නේ ඔයා ගිහිල්ලා පර්ෆෝම් කරනවා. හරිද? එක සුද්දෙක් එන්නේ. ඔකට මං හරි කැමති එක නාලිකාවක ජිප්සි සුනිල් අංකල් කියනවා. අංකල් හඳුන්වලා දෙනවා මේ නම ජාත්‍යන්තරයට ගින කියලා. පිස්සුද පුතා මම මොනවද කියන්නේ කියලා හුවා. ජාත්‍යන්තරයට ගිහින්. ඕන්නම් ඔය අපේ ලංකාවේ මිනිහෙක් බැඳපු සුද්දෙක් හරි සුද්දියෙක් හරි එයි කියලා ගුවා අපේ සින්දු බලන්න. අහන්න. ඒරෙන් අපේ සින්දු අපි කියන්නේම ලංකාවේ මිනිසුන්ට කියලා. ඔව්. ඒක මේ කලාව කරන කට්ටියක් ඉන්නවනේ සංස්කෘතිය. අර මේ රටේ මේ අර අඩුකුලේ කියලා නිකන් පොඩ්ඩක් මේ අහකට දාන නැටුම සහ බෙරය දේශීය. ඔගොල්ලෝ ගිහිල්ලා හැම තිස්සෙම පර්ෆෝම් කරන්නේ ඒ රටේ ඉන්න මිනිසුන්ට. ලංකාවේ මිනිස්සු එනවත් අඩුයි බලන්න. ඒව ඕගනයිස් කරන්නේ ඒ රටේ මිනිස්සු. අපේ මිනිස්සු එහෙ ඕගනයිස් කරන්නේ අපිට කල්චරල් ෂෝ එකක් කරේ මේක. නමුත් ඉන්දියාවේ ඕක අර වාගේ වචනින් මත් එක්ක කතා කරනකොට කියනවා සැපට කරනවා කියලා. ඒක හොඳටම කරනවා. ඒකයි සාකිර් හුසේන් ප්‍රසිද්ධ වෙන්න හේතුව. ශිවමණිලා ප්‍රසිද්ධ වෙන්න හේතුව. මුළු ලෝකෙම. විකු ගටම්ලා
එතකොට සෙල්ව ගණේශ්ලා ගංජිරා ප්‍රසිද්ධයි. මේ රටෙත් දන්නවනේ අපේ රටේ අපිට කලින් හිටිය රවිබන්දු විද්‍යාපති රවීස මගේ ගුරුතුමා සකිරුසෙන් එක්ක ප්ලේ කරලා තියෙනවා. සකිරුසෙන්න දන්න අපේ මිනිස්සු රවිබන්දු විද්‍යාපතිය දන්නවද කියලා අහන්න පොඩ්ඩක්. උදාහරණයක් වශයෙන් මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ එහෙම අවුලක් තියෙන්නේ. මේක වෙන්නේ නැත්තේ දැන් එකක් අපි අපේ මාකටිං එක කරගන්නවා. ඒක වෙනම පැත්තක්. නමුත් තව සපෝට් එකක් එන්න එපා. මේ මීඩියා එකයි මිනිස්සුන් දුලයි. මිනිස්සු අපේ දේ හොයන්න එපා. අපි දැන් එන්ජි හදිසත්තේ මේ රට ඇතල කරලා ගියා කොහේ හරි රටකට. අහනවා ඔයාගේ කල්චර් එක මොනවද? ඔයාට කියන්න කිව්වොත් එහෙම ඔයාට අනිවාර්යෙන් මුලින්ම කියන්න අපේ මේ බෙර ගැනයි. මේකයි ඊට පස්සේ අපේ තියෙන සම්ප්‍රදායන් ටිකයි ඊට පස්සේ අපේ තියෙන මේ පාරිසරික දේවල් ටිකයි ඔය ටිකනේ පෙරහැරයි ඔය ටිකනේ. ඕක අපේ මිනිස්සු තේරුම් ගන්න නැති එකයි වෙලා තියෙන්නේ. මේ මගේ මතය. ඔව් ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම මේ සංචාරක කර්මාන්තය ගත්තොත් එහෙම විදේශීයන් අපේ රටට එන්නේ ඇයි? අපි මාකට් කරන්නේ ඒගොල්ලන් එන්නේ අපේ සංස්කෘතිය බලන්න. උනාට අපි ඒගොල්ලන්ට දෙන්නෙම ආයි නයිට් ක්ලබ් එකයි පොප් හිප් හොප් ඒගොල්ලන්ගේ දේවල් රොක් ඔය මියුසික් තියෙන ක්ලබ්ස් ටික තමයි දෙන්නේ. නමුත් උන් ඇවිල්ලා දැන් මට ඉන්දියාව වලින් කෝල් කරලා එනවා ගෲප්ස් එනවා. එනකොට අපිව බුක් කරලා එන්නේ. කවදාකවත් සින්දු කෙනෙක් ඉන්දියන් ඉවෙන්ට් එකක් මෙහෙ තියද්දි බුක් කරන්නේ නැහැ. බුක් කරත් ඒ මිනිස්සයා කියන්නේ ඕනේ හින්දි සින්දුවක්. සිංහල සින්දුවක් නෙමෙයි. අනිවාර්ය. මම මාව බුක් කරලා එන හැමෝම ට්‍රැඩිෂනල් අයිටම්ස් පියෝර් ට්‍රැඩිෂනල් අයිටම්ස් දෙකයි අන්තිම එක අනිවාර්යෙන්ම ඉල්ලනවාමයි බංගරා එක. උන්ට මෙහෙට ඇවිල්ලත් මුන් හොයන්නේ මොකද්ද? උන්ගේ දේ. අපේ මිනිස්සු එහෙට ගිහිල්ලා අපි ප්ලේ කරත් බලන්නේ නැහැ. ඒ කියන්නේ උන්ගේ අතින් සතපාගේ වියදමක් යන්නේ නැහැ. උන්ට නිකන් මේ ඇවිල්ලා ටිකට් එකක් ගන්න හරි සමහර වෙලාවට ඒ ෆෙස්ටිවල්ස් තියෙන්නේ මේ ෆ්‍රී තියෙන්නේ. ඒ ඉන්නෙත් නැහැ. ඉගෙන ගත්ත කතාව. ඕක තමයි අපි තාමත් තුන්වෙනි ලෝකේ පෙරදිගමුතු වැටේ. හරි මෙහෙම දේවල් වෙනවා සහ මේ ඇත්ත කතාවක් කිව්වේ මොකද මේ අර අපේ දේට වටිනාකමක් දෙන්න කැමති නැහැ. හැබැයි අර පිට රටින් එන ඕන කුණු ගොඩක් අපි ඉතා ආදරෙන් පිළිගන්නවා. සා මට පුංචි මේ ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕන. මොකද මම වැඩසටහනේ මේ විශ්වවිද්‍යාල ගැන කතා කරනකොට මම සෞන්දර්ය විශ්වවිද්‍යාලය කියලා මම මෙන්ෂන් කරා. මොකද මේ මම ඒක මෙන්ෂන් කරේ මට ඇත්තටම මේ මම ඒක ඇතුලේ තමයි මම මේ වැඩේ දැකලා තියෙන්නේ. සහ අනිත් විශ්වවිද්‍යාලත් මේ දේවල් සිද්ධ වෙනවා. මොකද මේ සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් මෙන්න මේ මෙයා මෙහෙම වැරදි දෙයක් කිව්වා අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ මෙන්න මෙහෙම දරුණු ප්‍රහාරයක් එන්න වෙන්න පුළුවන්. ඉතින් මට ඒක පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මොකද මම ඒක ගත්තේ ඇත්තටම අපි සංගීත කියලා කිව්වට පස්සේ අපිට උදාහරණයකට එන්නේ විශ්වවිද්‍යාලය. ඉතින් ඔන්න ඒක මම නිවැරදි කරා. මොකද දැන් සෑහෙන්න මට දැන් අර එක එක ඒවා එනවා. හරි. හැබැයි මොකද ඒක තමයි ඇත්ත. අපි ඇත්ත කතා කරන්න ඕන. මේ දේවල් අපි හදාගත්තොත් තමයි අපේ කල්චර් එක ඉස්සරහට අරන් යන්න පුළුවන්. සජිතයි කියන විදිහට අපිට ඉන්ටර්නැෂනල් යන්න පුළුවන්. මොකද අපේ කල්චර් එක අපි ඉස්සෙල්ලා රැක ගන්න ඕන සහ ඒකට මුල් තැන දීලා තමයි අනිත් ඒවා අපි ඉගෙන ගන්න ඕන. ඉතින් අපේ දේ රැකගෙන අලුත් දෙයක් කරන්න අපේ දේ මාකට් කරන්න හැම වෙලාවෙම නේද? ඔව්. ඉතින් ඒකට ඔළුව තමයි හදාගන්න ඕනේ. අපේ මනස තමයි හදාගන්න ඕනේ. එතනට ඔබව අරගෙන යන එක තමයි වග කියන මාධ්‍ය නාලිකාවක් විදිහට අපේ යුතුයකම. හැම මාධ්‍ය නාලිකාවක්ම වග කියනවා කියලා කියනවා. හැබැයි කොහෙන් කොයි විදිහට වග කියනවද කියලාද කියන තැනට ක්‍රැක්ෂන් මාක්. හරි. එහෙනම් ඉතින් මේ අපි අද දේශපාලනේ වැඩි කමන්නේ නැහැ. මොකද එහෙම සීරියස් අපි කතා කරන්න ඕන. මොකද මේ තමයි අපේ රටේ ඉන්න ඇත්තටම වස්තුන් නේද? වස්තුන් සහ මේ අපේ කලාව ඉදිරියට අරගෙන යන්න ඉන්න ජ්‍යෙෂ්ඨ කලාකරුවන්. ඉතින් මම හිතන්නේ තිබිර සජිතයි බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට සහ අපි මේ කතාව ඉස්සරහට තව පොලිටික් තව තියෙනවා කතා කරන්න. ඒක තව ඉදිරි වැඩසටහන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි තවත් දවසක අනිවාර්යයෙන්ම මේ කතාව ඉතුරු ටික කතා කරන්න හම්බෙමු. එහෙනම් අදට අපි Youth Art Beat වැඩසටහනින් සමු අරගෙන යනවා. හෙටත් දක්ෂ නිර්මාණකරුවන් නිර්මාණ ශිල්පීන් එක්ක හම්බෙන්න බලාපොරොත්තු වෙමින් මේ Youth Art Beat